අයිබෝන් සුබෝදෑසනක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරන සැප්තැම්බර් මාසේ 10 වෙනිදා බ්‍රහස්පති දවසේ මේ විදිහට ඔබව මුණ ගැසෙමින් දැන් අද දවසේ ආරම්භ කරද්දිත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල කාලගුණ තත්ත්වය තරම් හොඳ මට්ටමක නෙවෙයි අද දවසේත් පවතින්නේ. ඒ දවසේත් අයහපත් කාලගුණ නිසා සිදු වූ යම් සිදුවීම් පිළිබඳව අද පත්තරවලත් වාර්තා වෙනවා. ගස් කඩා වැටීම් මේ ආදී තොරතුරු වාර්තා වෙනවා. බිත්ති කඩා වැටීම් ඇතැම් ගෙවල් වල ඒ නිසා සිද්ධ වෙච්ච අනතුරු මේ ආදී තොරතුරු වාර්තා වෙනකොට ඒ වගේම ගෙවල් දොරවල් වතුරෙන් යට වෙච්ච මෙහෙම තොරතුරු තියෙන මේ ගස් කඩා වැටීම් ගැන කියනකොට කතාවකුත් මතක් වුණා. ඒකත් උදේම ඔබට කිව්වොත් හොඳයි කියලා හිතුණා. කන්ෆියුස් තුමා කියපු කතාවක්. දැන් බීජයක් හට ගන්නකොට බීජය පැලයක් බවට පතරවට සද්ද නැගෙන්නේ නැහැ. නිහඬව මේ කාර්ය කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ගසක් කඩා වැටෙනකොට මහා සද්දකින් තමයි ගහ කඩාගෙන වැටෙන්නේ. දැන් මේ දවස්වල අපිට හොඳට මේ පිළිබඳ අත්දැකීම් තියෙනවා. අතු කඩාගෙන වැටෙද්දි ගස් කඩාගෙන වැටෙද්දි ශබ්ද නගමින් තමයි කඩාගෙන වැටෙන්නේ. ඉතින් මේ තුල නිශ්ශබ්දතාවයේ ශක්තිය පිළිබඳව එතුමන් පෙන්වා දෙන්නට උත්සාහ කරනවා. අර පටන් ගනිද්දී සද්ද නැතුව පටන් ගන්නවා. හැබැයි කඩා වැටෙනකොට සද්ද දාගෙන තමයි වැටෙන්නේ. කොහොම වුණත් නිහඬවම ගොඩනැගුණු ක්‍රීඩකෙක් ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වෙමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනීමේ පුවතින් අද දවස ආරම්භ කළොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා අපි ඒ වෙත අවධානය දෙමු. ඉස්සෙල්ලාම මව්බිම පුවත්පතට නිසා අපි නිෂ්පාදකතුමා යොමු. ඒ මුල් පිටුවේම දැක්වෙනවා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන්. මේ දිනවල ඉතාලියේ පැවැත්වෙන ජර්මානු අන්තර්ජාතික මල්ල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වේ වේගවත්ම මිනිසා බවට පත්වන්නට එහෙම නැත්නම් වේගවත්ම ධාවකයා බවට පත්වෙමින් ජයග්‍රහණයේ රන් පදක්කම දිනා ගන්නට යුපුන් අබේකෝන් කියන මේ තරුණ ක්‍රීඩකයා සමත් වෙනවා. යුපුන් මෙරටදී දස්කම් දැක්වූ ක්‍රීඩකෙක්. නමුත් වැඩි අවධානයට ලක් නොවුණු ක්‍රීඩකෙක්. ඔහු පිළිබඳව අද මව්බිම ක්‍රීඩා පිටුව දිගු විස්තරයක් අරගෙන එනවා. සහ ඒ පිළිබඳ වාර්තාවකුත් අප සතුව තියෙනවා. ප්‍රවෘත්ති වාර්තාවකුත් ඒ නිසා අපිට පෙන්වන්නට පුළුවන්. කොමුණත් ඔහු මේදී ජයග්‍රහණය හිමි කරගන්නේ ජර්මනියේ ඉන්න මීටර 100 ධාවකයා එම නැත්නම් ධාවන ශූරයාට එරෙහිවයි. ඔහු දෙවෙනි තැනට පත් කරමින් මේ පවත්වන රටම දෙවෙනි තැනට පත් කරමින් තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වන්නට යුපුන් අබේකෝන්ට හැකියාව ලැබෙන්නේ. යුපුන් මේ තරගයේ ජයග්‍රහණය කරනවා. පමණක් නෙවෙයි ඔහු ගත කළ කාලය අනුව තමයි ඔහු දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා සහ ශ්‍රී ලංකාවේ වේගවත්ම ධාවකයා බවට පත්වන්නේ. අපි මේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා ඔහුගේ ජයග්‍රහණය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවෙන් දවස ආරම්භ කරමු. අපි දැන් ආරම්භමු. දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියේදී. Dennis Almer ist der erste weg und ist schon vorn und ich glaube, nein, ich glaube nicht mehr. Der Mann aus mit starkem Finish. මෙම තරඟාවලියේදී මීටර 100 ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16ක අති විශිෂ්ට වූ දක්ෂතාවයක් පෙන්වමින් එය නව ශ්‍රී ලංකා වාර්තාවක්ද වනවා. මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ මීටර 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාශ්‍රේෂාන් ක්‍රීඩකයායි. 2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාහාටීහිදී පැවති 12 වන දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී තත්පර 10.22ක දක්ෂතාවයක් වාර්තා කරමින් හිමාශ්‍රේෂාන් එම වාර්තාව පිහිටවා තිබුණා. ඒ අනුව වසර 4කට පසුව ශ්‍රී ලංකාවට නව වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් බලාපොරොත්තු දල්වාලමින් මෙලෙස දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට යුපුන් අබේකෝන් ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා තරඟාවලියේදී සමත් වුණා. යුපුන්ට සියත අපේ සුභාශිංසන මේ ශ්‍රී ලංකා මාතාව රනින් බැබලවීම වෙනුවෙන් පිරිනමමින් ධාවනයේ නිපුන් ක්‍රීඩකයෙකු බවට යුපුන් පත්වේවා කියලා තවදුරටත් ඉදිරියට ගමන් කරන්නට ඔහුට හැකියාව ලැබේවා. ඔලිම්පික් පදක්කම මෙරටට රැගෙන එන්නට හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් අපි එක්කාසු කරනවා. යුපුන් වැන්නන් තව බොහෝ දෙනා ගම්බිම්වල බිහි වෙමින් තිබෙනවා. සමහර මල් කැලීම පරවෙලත් යනවා. මේ අතරේදී පහසුකම් මදිකම නිසා උන්ට ඇහැ යොමු නොවීම නිසා අදාළ අයගේ අදාළ තැන්වල ඒ ගැනත් අපි මේ මොහොතේ අවධානය යොමු කරන්නට කැමතියි. දැන් යුපුන් අපි
අපි කරේ තියාගෙන ඉදිරියට අරන් යනවා වගේම තව බොහෝ ක්‍රීඩකයෝ ඉන්නවා මේ රටේ ග්‍රාමීයව පහසුකම් ඉල්ලන මීටත් වඩා දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයෝ ඉන්නවා එක ඉසව්වල ඔවුන් කෙරෙහි අවධානය යොමු වේවා කියන ප්‍රාර්ථනාවත් අපි මේ වෙලාවේ එක්කාසු කරනවා. ඒ අතරේ අපි අර මේ ගස් ගැන කතා කරා ගස් කඩා වැටෙන හැටි ගැන කතා කරා ඒ නිසාම මේ ගැන අවධානය යොමු කළ යුතුයි කියලා මා හිතනවා. අද අරුණ පුවත්පතේ නමත් එක්කම වම්පසින් තියෙන වැස්සෙන් 51000ක් පීඩාවට කියලා. මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක අධික වර්ෂාවත් එක්ක විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට පවුල් 5885ක් පමණ පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේ වතුරෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා, වැස්සෙන් පීඩාවට පත් වෙලා ඉන්නවා කියලා. ඒ වගේම ඒ අතරිනුත් පවුල් 285ක් පමණ අවතැන් වෙලා ඉන්නවා කියලා දැනට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මා මුලින් සඳහන් කළා වගේම ප්‍රදේශ ගණනාවකම ගස් කඩා වැටීමේ තත්ත්වයන්, ඒ වගේම තවත් එක් වාර්තාවක් අපි දැක්කා ගෙදරක අම්මා කෙනෙක් බිත්තියට යට වෙලා යට වුණු පුවතක් පිළිබඳව කුස්සියට යන්න ගිය වෙලාවේ කටුමැටි ගෙයක් වැනි ගෙයක ඉතින් මේ දිගටම වැස්ස පවතිනකොට බිත්ති පෙඟෙනවා. හරි ආවරණයක් නොතිබ්බොත් එහෙම මේ පෙඟුණු බිත්ති පසුව කඩා වැටෙන්නට පුළුවන්. එවැනි තත්ත්වෙනුත් තියෙනවා. ඒ වගේම මේ පසුගිය දිනක කඩුවෙල ප්‍රදේශ නවගමුව ප්‍රදේශයෙන් අපිට වාර්තා වුණා තරුණියක මිය යාම මේ විදියට තාප කඩා වැටීම්, බිත්ති කඩා වැටීම්, පුංචි නායම් සිද්ධීන් ඒවත් මේ අතරේ වාර්තා වෙමින් තිබෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කරන්නට ඕනේ. නිසා මේ අයහපත් කාලගුණ තත්ත්වයේදී අපි වඩාත් අවධානයෙන් සිටිය යුතු තැන් පිළිබඳව සහ විශේෂයෙන් අවස්ථා පිළිබඳව අපි අවධානය යොමු කිරීම වැදගත්. දැන් ඔබ මේ දකින්නේ කොළඹට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක මාර්ග ජලයෙන් යට වෙලා තියෙන ආකාරය තමයි අපට දකින්නට ලැබෙන්නේ. මධ්‍යම සබරගමුව ඒ වගේම දකුණ විශේෂයෙන් බස්නාහිර මේ පළාත්වලට තමයි බස්නාහිරට සහ දකුණට වැඩි වශයෙන් මේ වැස්සත් එක්ක බලපෑම් එල්ල වෙලා තිබෙන බව තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. අපි බලමු කාලගුණ තත්ත්වය යහපත් අතට හැරේවි කියලා විශ්වාසයක් තිබෙනවා ඉදිරියේදී ඒ තත්ත්වය කොහොම වේවිද කියන එක. ඔය අතරේ අවධානය යොමු කරන්නට ඕනේ ඊළඟ කාරණාව බවට පත් වෙන්නේ අද මව්බිම ඒ වගේම දිවයින පුවත්පත ඒ සමගම ලංකාදීප පුවත්පත අවධානය යොමු කොට තිබෙන කාරණාව වෙත. මව්බිම සඳහන් කරනවා මෙහෙම අටලුගම 31 කල්ලියේ ලොක්ක අල්ලන්න ගිය පොලිසියට ප්‍රහාරයක්. රිෆයිගේ බිරියයි දුවල දෙන්නයි නෑ සනුහරේ පොලිසියට වට කරගෙන ගහලා. පිරිමි ගහද්දි ගෑනු ටික සපා කාලා. ගොටුකොළ රිෆායි පැනගනි. 4ක් අත්අඩංගුවට පොලිසිය 3ක් රෝහලේ. තත්ත්වය පාලනය කරන්න ස්ටීෆ් එකත් කැඳවලා. මේකන අද ලංකාදීපයත් කියනවා කුඩු අල්ලන්න ගියාම පොලිසියට වටකර පහර දෙති. ප්‍රධාන සැකකරු පැනගෙහින් 4ක් අත්අඩංගුවේ සපා කාලා පොලිසිය කීප දෙනෙකුටත් තුවාල කරලා කියලා තමයි වාර්තා වෙන්නේ. දිවයිනත් ඒ ආකාරයෙන්ම පුවත වාර්තා කරනවා. පොලිසිය 4කට තුවාල අත්පා සපා කාලා නිලැඳුම් ඉරා දමලා කියලත් මේ පිළිබඳව විස්තර වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා. මේ 31 කල්ලියක් ගැන කියනවා. ඒ කල්ලියේ 4 දෙනෙක් මේ සිද්ධියත් එක්ක අත්අඩංගුවට ගන්නට හැකි වෙලා තියෙනවා. ගොටුකොළ රිෆයි කියන්නේ මාද්‍රව්‍ය පිළිබඳව සොයන පුද්ගලෙක්, මේ චාබාරමට හවුල් ප්‍රධාන පුද්ගලෙක්. ඔහුව හොයන්නත් එක්ක ඒ වගේම සමහර තැන්වල සඳහන් වුණේ ගංජා වැටලීම සඳහා තමයි මේ ප්‍රදේශයට ගියේ. ඒ ගිය වෙලාවේ තමයි නිවසක ගංජා තිබෙන බවට තොරතුරුත් එක්ක එය වැටලීමට ගිය වෙලාවේ තමයි නිවැසියු සහ අසල්වාසීන් මෙලෙස ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු බව රාජකාරියට බාධා කළ බව තොරතුරු වාර්තා වෙන්නේ කියලා. ඔය අතරේ තවත් පුද්ගලයෙක් පිහියකුත් අරගෙන ඇවිල්ලා මේ පොලිස් නිලධාරීන්ට අනින උත්සාහ කළ බවත් තොරතුරු වාර්තා වෙනවා. මේ ආදී වශයෙන් උන් දැඩි කලබලයක් අටලුගම ප්‍රදේශයේ මේ ගම්මානයේ පිරිස ඇති කළ බව තමයි සඳහන් වෙන්නේ. බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී නිලැඳුම් ඉරා දමා රාජකාරීට බාධා කළ කාන්තාවන් ඇතුළු තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් ඊයේ බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ කාන්තාවන් අතර අවුරුදු 15ක නවයෝන් වේ පසුවන කෙනෙකුත් හිටියයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ වයසේ අයෙකුත්. ඉතින් අපි දැක්ක මේ පිළිබඳව දර්ශන දකිනකොට පොලිස් කාන්තාවකට එහෙම පාපහරවල් පවා එල්ල කරන්නට ඔවුන් කටයුතු කරන ආකාරය වගේම පුද්ගලෙක් අත්අඩංගුවට ගන්නට යනකොට වට කරගෙන ඔහුව බේරා ගන්න පොලිස් නිලධාරීන්ට දැඩි ලෙස බාධා කරන ආකාරය මෙහිදී වැරදි කිහිපයක්
අනුව ඔවුන්ට චෝදනා එල්ල වෙනවා සහ කටයුතු කෙරේවි. එකක් මේ මද්‍රව්‍ය පිළිබඳ කාරණාව. ඊළඟට ගත්තට පස්සේ පොලිසියට පහර දීම, රාජකාරියට බාධා කිරීම මේ ආදී චෝදනා ගණනාවක් තිබෙනවා. අපිට නිෂ්පාදකතුමා දැනුම් දෙනවා බලන්නටත් පුළුවන් කියලා ප්‍රවෘත්ති වාර්තාව මේ පිළිබඳව අපි දැන් නරඹලෙමු. බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම අටලුගම මාරව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් අදාළ සැකකටයුතු නිවස පරීක්ෂාවට ලක් කිරීමට උත්සාහ කිරීමේදී නිවසයන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් රාජකාරියට බාධා කර තිබෙනවා. මෙම නිවස තුළ ගංජා ජාවාරමක් සිදුවන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් සහ කාන්තා නිලධාරිනියන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් තිබුණේ. එම අවස්ථාවේදී කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු වැටලීම් රාජකාරී වලට දැඩි ලෙස බාධා කරමින් නිලධාරීන්ට පහර දී තිබෙනවා. නිවසේ සිටි මෙම පුද්ගලයන් සිදු කළ පහරදීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු කාන්තා පොලිස් සැරෙන්වරියක් සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පසුව අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා තත්ත්වය පාලනය කරමින් පහරදීමට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පොලිස් නිලසුනකින් යොදාගෙන කරනු ලැබූ මේ වැටලීමේදී පසුව ගංජා තොගයකුත් සොයාගත්තා කියලත් තොරතුරු වාර්තා වුණා මේ නිවසින්. කෙසේ වෙතත් මේ පිරිස පිළිබඳව නීති උපරිමයෙන්ම ක්‍රියාත්මක කෙරෙවි. මොකද උන්ට අර මා කලින් සඳහන් කළා වගේ චෝදනා කිහිපයක්ම එල්ලබට නිසා. ඔය අතරේ අපි අවධානය යොමු කරන්න තවත් මේ මද්‍රව්‍ය පිළිබඳ වැටලීම් වලට අදාළ කාරණා කිහිපයකුත් තිබෙනවා. නමුත් මෙන්න මේ පුවතත් ඉතාම සුවිශේෂයි. දිනමින ප්‍රධාන සිරස්තලය අද දවසේ වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කරන්න ජනපති උපදෙස් දී. මේ මෙරට වාරි කර්මාන්තය පිළිබඳව ගත්තට පස්සේ විශේෂයෙන් රජරට ගත්තට පස්සේ වැව්බැඳි රාජ්‍ය අපි එයින් අද නිසි ප්‍රයෝජන නෙලා ගන්නවාද කියන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දැන් නව පාර්ලිමේන්තුවේත් කතා බහක් ඇති වෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවට ජලය පිළිබඳ ගැටලු බොහෝ සෙයින් මතුවලා තිබෙනවා. ඉතින් එක පැත්තකින් මේ වැව් ජලය පිළිබඳව ගැටලුත් තිබෙනවා. වඩාත්ම ප්‍රබල ගැටලුව බවට පත්වලා තියෙන පානීය ජලය පිළිබඳව. නමුත් මේ වැව් පිළිබඳව ගත්තට පස්සේ හරියට කෘෂි කර්මාන්තයේ යෙදෙන්නට ගොවිතැන් කටයුතු හරියට කරගන්නට නම් වැව් ටික හරියට තියෙන්න ඕනේ වැව් පද්ධති. ඒ නිසා ඒ පිළිබඳව කටයුතු කරන්න කියලා ප්‍රතිසංස්කරණය සඳහා ඉක්මන් පියවර ගන්නට කියලා ජනාධිපතිවරයා උපදෙස් දීලා තියෙනවා. මේ පිළිබඳව තවත් පුවත් වාර්තාත් මා දැක්කා සඳහන් වෙලා තියෙනවා. අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ මේ ආකාරයට. ජනපති නියමයෙන් දෙමුහුන් ක්‍රමයට වැව් 5000ක් තිරිහන් වේ. මේ වැව් පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කරලා සුන්දර කරන්නට සුන්දර තැන් බවට පත් කරන්නට ඒ වගේම තමයි ප්‍රයෝජනවත් ලෙස පරිහරණය කළ හැකි ආකාරයට ගොඩනගන්නට ගන්න ක්‍රියාමාර්ගය තිරිහන් කිරීමක් විදිහට තමයි අරුණ පුවත්පත අද සලකන්නේ. කෙසේ වෙතත් ඒ ඉතාමත්ම වැදගත් වටිනා යෝජනාවක් සහ ව්‍යාපෘතියක් වේවි. ඒ අතරේදී අපි අවධානය යොමු කරමු තවත් සුවිශේෂ කාරණා කිහිපයක්ම තියෙනවා. ඒවා වෙත ඊළඟට අපි අවධානය දෙන්නේ නැව පිළිබඳව. නැවේ ගිනි නිවේ කියලා අරුණ පුවත්පත අද වාර්තා කොට තිබෙනවා. ආසන්න මුහුදේ විධාන මධ්‍යස්ථානයක් හදන්න නීතිපති එසේ උපදෙස් දුන් බවත් අද පුවත් වාර්තාවක දකින්න පුළුවන්. මේ අරුණ පුවත්පතේ වාර්තාවේ නැගෙනහිර මුහුදේ අනතුරට පත්ව ඇති ඉන්ධන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බවත් යලියෙහි ගින්නක් ඇතිවීමේ අවදානම ඉතා අල්ප බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. පළමු වටේදීත් ගින්න නිවුවට පස්සේ නාවික හමුදාව මෙසේ ප්‍රකාශ කළාට උනේ අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක අධික සුළං තත්ත්වයක් එක්ක රත් වෙලා තිබිච්ච නැව් බඳෙන් නැවත ගින්න හට ගැනීම තමයි ගැටලුවකට පත් වුනේ.
ඒ අතරේ මේ පිළිබඳ දැන් මේ අදාළ අංශ ඍජුව අදාළ වෙන නාවික හමුදාව ඊළඟට මේ ගින්න නිවීමට සම්බන්ධ වෙච්ච ගුවන් හමුදාව වරාය අධිකාරිය ඉන්දියාවේ වෙරළ ආරක්ෂක බලකාය ඉන්දියාවේ නාවික හමුදාව මේ ආදී පාර්ශ්ව පමණක් නෙවෙයි මේට නීතිමය වශයෙන් මැදිහත් වීමකුත් සිද්ධ වෙලා තියෙනවා නීතිපතිවරයා විසින්ම මේ සඳහා මැදිහත් වීමක් කරන්නට වෙලා තිබෙනවා මොකද මේ නැව ශ්‍රී ලංකා මුහුදු තීරයේ තිබෙන්නේ එතකොට අපේ මුහුදට අපේ පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව මෙහිදී තක්සේරු කරන්නට සිදුවන සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව මේ නැව පිළිබඳව ඉදිරි කටයුතු ගලවා ගැනීමේ කටයුතු බහර දීලා තියෙන සමාගමේ නියෝජිතයින් එහෙම නැත්නම් විශේෂඥයින් විදේශීය විශේෂඥයින් ඊයේ නැවට ගොඩ වුණු බවත් තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් සකසන වාර්තාව නාවික හමුදාපතිවරයා වෙත තවත් නොබෝ දිනකින්ම ලබා දෙන්නට සූදානම් බවත් කියවෙනවා මේ නැව පිළිබඳ වාර්තාව. ඒ අතරේදී දැන් මේ නැව මුහුදු සැතපුම් 200ක් දුරට රැගෙන යන්නට තමයි නීතිපතිවරයා විසින් සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය වෙත මේ වන විට උපදෙස් ලබා දීලා තියෙන්නේ. දිනමිනත් වාර්තා කරනවා නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කෙරේ. ඒ අතරේ තව නීතිපති උපුටා දක්වමින් වාර්තාවක් තිබෙනවා නැව ගිනි ගැනීමෙන් රජයට වූ පාඩුව ඇස්තමේන්තු කරන්න කියලයි. එහි සඳහන් කරන්නේ මොකද මේ ගිනි නිවීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන්න සිදුනා ලොකු වියදමක් දරන්න සිදු වෙච්ච කටයුත්තක් මේක. දිවයින පුවත්පත වාර්තා කරනවා දෙවෙනි ගින්නත් නිවා නිව් ඩයමන්ඩ් නැව ඈත මුහුදට විශේෂඥ කණ්ඩායමේ 3ක් නැවට ගොඩබස්සයි කියලත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ අර ඇතිවෙච්ච තෙල් පැල්ලම මේ නැව ආශ්‍රිතව මුහුදේ සතපුමක් පමණ දිගට ඇතිවෙච්ච තෙල් පැල්ලම පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කරමින් පවතින බවක් තමයි කියවෙන්නේ. එහි සක්‍රිය බව පාලනය කිරීම සඳහා ඒන් වන හානිය අවම කිරීම සඳහා රසායන ද්‍රව්‍ය ඉසීම ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායට අයත් ඩ්‍රෝන වර්ගයේ යානාවක් මගින් සිදු වූ බවත් ඊයේ දවසේදීත් නැවත වාර්තා කරා. ඒ එක්කම නවක හමුදාව තහවුරු කොට ප්‍රකාශ කරනවා මේ නැවේ ගබඩා කොට තිබූ බොරතෙල් කාන්දුවක් සිදු වෙලා නැහැ. නමුත් නැවට අදාළ නැවේ ඉන්ධන කාන්දුවක් තමයි සිදු වෙලා තිබෙන්නේ. ඒන් තමයි මේ තෙල් තට්ටුව ජලය මත පාවෙන තෙල් තට්ටුව නිර්මාණය වෙලා තියෙන්නේ කියලායි සඳහන් කරන්නේ. අතරේ නාවික හමුදාව මේ නැවේ පතුලට යැවීම සඳහා කිමිදුම්කරුවන් සූදානම් කරන බවකුත් කිමිදුම්කරුවන් පතුලට යැවීම සඳහා අවශ්‍ය කටයුතු කරන බවකුත් දැනට තොරතුරු වාර්තා වෙනවා. නැව පිළිබඳ කාරණාව එහෙමයි. අපි ඒ අතරේ සූදානම් විරාමයක් ලබා ගන්නට අපිට තවත් තිබෙනවා කරුණු කාරණා ඉදිරිපත් කරන්න. අපි එවැනි කීපයකට අවධානය යොමු කරලම විරාමයක් ලබා ගමු. මේ නැව්ගින්න පාලනය පිළිබඳව පත්තර කීපෙම අද දවසේ වාර්තා කරලා තිබියදී අපි දකින්න තවත් මේ සුරාබදු දෙපාර්තමේන්තුවට ඇඟිල්ල දික්වන කාරණාවක් ප්‍රධාන පුවතක් බවට පත් වෙලා තියෙන නිසා ඒ වෙත අවධානය දෙමු. දිවයින පුවත්පතින් මුලින් උපුටා ගන්නේ ලක්ෂ 5 සුරාබදු දඩියට ලක්ෂ 40ක් අරන් ලක්ෂ 36 මාරක් ආපසු ගෙවීමට නියෝග කියලා එහි සඳහන් වෙනවා. එහෙම තියෙද්දී අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා මේ පිළිබඳ කාරණාව වෙත. වැඩි දඩ ගහපු සුරාබදු නිලධාරීන්ට පොට වරදී ලක්ෂ 36ක්ම ආපසු ගෙවන්න. සුරාබදු නීති කඩකිරීමේ වරදකට නියම කළ හැකි උපරිම දඩ මුදලට වඩා අය කරගෙන තිබූ ලක්ෂ 36ක මුදලක් ආපසු ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන ඇතුළු 4 දෙනෙකුට අභියාචනාධිකරණය නියෝග කිරීම පිළිබඳව තමයි මේ පුවතේ තවදුරටත් විස්තර කරන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවට යම් චෝදනා එල්ල වෙනවා. යම් නිලධාරීන්ගේ ක්‍රියාකලාප පිළිබඳව පහුගියදා කියවුණා. හැබැයි ඒ වුණාට සුරාබදු දෙපාර්තමේන්තුව කියලා කියන්නේ තාම සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන ආයතනයක් අංශයක් බව අප අමතක නොකළ යුතුයි. සහකාර කොමසාරිස්තුමා පහුගිය දවසක අපේ පිළිසඳරට එකතු වුණා. එහිදී එතුමා සඳහන් කළා මේන් සිදුවන කාර්යභාරයේ තරම කොතරම්ද කියන එක බොහෝ කාර්යයන් එක්ක බැඳුණු අංශයක් තමයි මේ සුරාබදු දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. ඉන්න අවධානය දෙන්නේ මෙන්න මේ පුවත වෙත බෞද්ධ පුවත්පතේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් පුවත්පත්වලත් මේ ගැන වාර්තා දකින්න පුළුවන්. ජනතාවට ණය දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න අගමැතිගෙන් රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලැබුණු බව. මෙහිම තවත් දිගුවක් ලෙස දකින්න පුළුවන් දිවයින පුවත්පතේ වාර්තා වන මෙම පුවත ණය දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න
ක්‍රිබ් ඇපකරුවන්ට සහනයක් දෙන්න අගමැති රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දන්වයි කියලායි සඳහන් කරන්නේ. රාජ්‍ය මගින් යම් සහන ලබා දෙනකොට විශේෂයෙන් ව්‍යාපාර සඳහා ණය සහන ලබා දෙනකොට ණයකරුවන් ඒවා ඉල්ලා සිටිනකොට ඒ සඳහා කටයුතු කරද්දී ඔවුන්ගේ පැත්තෙන් හැකිතාක් සාධාරණව කටයුතු කරන්න කියන එක සහ ණය ලබා දීමට හැකි උපරිමයෙන් ඒ පිළිබඳව සුබවාදීව කටයුතු කරන්න කියන එක තමයි මෙහිදී ඉල්ලා තිබෙන කාරණාව බවට පත් වෙන්නේ. විවිධ ආර්ථික අර්බුදයන්ට ලක්ව සිටින ජනතාවින් මුදා ගැනීම සඳහා ණය ලබා දීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත කියලා තවදුරටත් සඳහන් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ උපදෙස් දුන් බව තමයි මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඇතැම් වෙලාවට ණය ලබා ගැනීමට යාමේදී ඇතැම් අය නගන මැසිවිල්ලක් තමයි ඇතැම් ශාඛාවන් වලින් ඒ සඳහා ඇතැම් රාජ්‍ය බැංකුවල හිමිවන සහයෝගය පිළිබඳව එහි අඩුපාඩු පිළිබඳව ණය ලබා ගැනීමට වඩා ඒ ණය ලබා ගැනීම සඳහා උන්ට සහාය වීමකට වඩා අධෛර්යමත් වීමක් ඒ තුල සිදු වෙනවා කියන එක ණය කියන්නේ කොහොමදවත් හොඳ දෙයක් නෙවෙයි. ණය වෙනවා කියන එක නම් ඒක රටක් විදිහට ගත්තත් ජනතාව විදිහට තනි තනිව අප කවුරුත් ගත්තත් හොඳ දෙයක් නොවුනාට අපිට සිදු වෙලා තිබෙනවා එවැනි තත්ත්වයකට පත් වෙන්නට. විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක හොඳින්ම පවත්වාගෙන ආපු ව්‍යාපාර පවා ලක් වෙලා තියෙන අර්බුදයන් හමුවේ උන්ට සිදු වෙලා තිබෙනවා ණය ලබා ගැනීමෙන් ණය සහන ලබා ගැනීමෙන් කටයුතු කරන්නට. එවැනි අවස්ථාවල තමයි මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙන. ඉතින් ඒ තත්ත්වයන්හිදී කටයුතු කරන්න ඕනේ ආකාරය පිළිබඳව තමයි මෙලෙස උපදෙස් ලැබී තිබෙන්නේ. අපි ඒ සමගම අවධානය දෙමු අග්‍රාමාත්‍යවරයා විසින්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වෙත ඉදිරිපත් කළ යෝජනාවක් පිළිබඳව ඊයේ පෙරේද දවස්වල වැඩි අවධානය යොමු වුණා. ඒ තමයි ගව ඝාතනය තුරන් කිරීමට කටයුතු කිරීම පිළිබඳව. අද දිවයින වාර්තා කරනවා ගව ඝාතනය නතර කිරීමට අගමැතිගත් තීරණය මල්වතු අස්කිරි අරුණා හිමිවරු අගයති කියලා. මේකම තවත් පුවත්පත්වල තියෙනවා. මව්බිමෙත් සඳහන් වෙනවා මල්වතු අස්කිරි අනුනායක ස්වාමින් වහන්සේලාගේ ඡායාරූප සහිතවම ගව ඝාතන තහනමට පක්ෂ බෙහෙදකින් තොරව සහාය දිය යුතුයි කියලා මේ නායක ස්වාමින් වහන්සේලා දෙනම කරන ප්‍රකාශය අද දවසේ දකින්න පුළුවන්කම තිබෙනවා ඒ මව්බිම පුවත්පතේ. ඒ අතර අපි මෙහෙම පුවතකුත් දකිනවා. පැරදුණු මන්ත්‍රීවරු තවම නිල නිවාසවල අලුත් අයට ඉන්න තැනක් නැහැ කියලා සඳහන් වෙනවා. අද මව්බිම පුවත්පතේ එක් වාර්තාවක් ඒ වගේම මදක දින මින පුවත්පතෙත් තියෙනවා හෝ වෙනත් පුවත්පතක තියෙනවා තවමත් සමහරු මාදිවෙලම ඉන්නවා කියලා 40ක් පමණ පැරදුණු මන්ත්‍රීවරු තවමත් මාදිවෙල නිවාස බහර දීලා නිල නිවාස බහර දීලා නැහැ. නිසා අලුතෙන් පත්තුණු මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීම ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේකත් අද ඊයක තත්ත්වයක් නෙමෙයි. පරාජයට පත් වුණාට පස්සේ වාහන බාර දෙන එක නිල නිවාස කාර්යාල බාර දෙන එක මේවා අත්හැරීම කියන එක අතිශය අපහසු කාර්යයක් බවට මේ රටේ මේ මාරුවෙන් මාරුවට පත් වෙන දේශපාලනඥයෝ බොහෝ දෙනෙකුට අපිට පේන්න තිබෙන තත්වයක්. ඊළඟට අපි අවධානය යොමු කරනවා මේ 20 පිළිබඳ යම් කාරණාවක් දෙකක් සඳහන් වෙනවා 20 වෙනි සංශෝධනයේ පිළිබඳ අද මව්බිම පුවත්පතේ. එකක් තමයි 20 ගැන අධ්‍යයනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කමිටුවක් පත් කිරීම. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දැඩි ලෙස අධ්‍යයනය කර ඉදිරියේදී ඒ සඳහා ගත යුතු පියවර ගැනත් පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරනවාද යන්න ගැනත් පුළුල් අධ්‍යයනයක් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කොට තිබේ කියලායි සඳහන් කරන්නේ. මේ 20ට ඇතුළතින්ම යම් යම් විරෝධතා පළවන බවටත් පහුගිය දිනක පුවත් වාර්තා පළ වුණා. ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළතින්ම යම් යම් විරෝධතා තිබෙන බවටත් පසුගිය දිනක අද පුවත්පතේ මුල් පුවතින්ම තොරතුරු ගෙනවෙත් තිබුණා. අපිට ඒකත් මතක් වුණා. මේ කාරණාවත් එක්ක කෙසේ හෝ වේවා එහෙම විරෝධයක් ගැන නෙමෙයි මේ තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තවදුරටත් අධ්‍යයනය කිරීමක් පිළිබඳව. එහෙම තියෙද්දී ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය ප්‍රකාශයට පත් වුණා විවිධ නායකයින් හරහා විවිධ අවස්ථාවල. කේරි ලාල්කාන්ත මැතිතුමාගේ අදහසක් තිබෙනවා අද මව්බිමේ පළ වෙලා 20 අරමුණ තනි පවුලක් රජ සැප විඳීමයි කියලයි එහි සඳහන් වෙන්නේ. 20 පිළිබඳව ඔවුන් එහෙම දකිනකොට 20 වෙනි සංශෝධනයෙන් විගණන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය වන බවට ශ්‍රී ලංකා විගණන සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා උපුටා දක්වමින් අද මව්බිම පුවත්පතම තවත් මුල් පිටු වාර්තාවක් ගෙන එනවා. මේ විගණන පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. තවත් පුවත්පතක මේට යම් ආකාරයක සම්බන්ධයක් තියෙන වාර්තාවක් දකින්නට ලැබුණා. ඒ වෙතත් අපි අවධානය දෙමු. අරුණ පත්තරේ සඳහන් වෙන්නේ 20න් 20 වන සමාගම් 150ක් ගැන විගණකාධිපතිගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා කියලායි එහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ
ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව පහුගිය කාලේ දැඩි ලෙස කතා බහට ලක් වුණු නිසා අපට මතකයට නැගෙනවා විගණන කොමිසම පිළිබඳවත් දැඩි ලෙස රාජ්‍ය පාර්ශවයෙන් දෝෂ දර්ශනයට ලක් වුණා. විගණන කොමිසම සුදුවාලියෙක් නඩත්තු කළා වගේ වැඩක් තමයි සිදු වුණේ. එයින් අත්වෙච්ච ප්‍රතිඵලයක් නැහැ කියලායි මහා ධනස්කන්ධයක් මේ කොමිසම් නඩත්තු කරන්න පාවිච්චි කරා කියලා තමයි රජය චෝදනා එල්ල කරමින් හිටියේ. අපි ඔය අතරේ අවධානය දෙමු විරාමයටත් යන්නට ඕනේ. ඒ වගේම අද පිළිසඳරත් දැනටමත් සූදානම්. ඊට පෙර ආතුව අපි මෙන්න මේ කාරණාවට අවධානය දෙමු. මේ උපුටගන්නේ අරුණ පුවත්පතෙන් ආන විලුන්දාවට නීතිය ක්‍රියාත්මකද? විපක්ෂ නායක ප්‍රශ්න කරයි කියලා සඳහන් වෙනවා. මේ ආන විලුන්දාව රම්සා තෙත්බිම් ඩෝසර් කිරීම පිළිබඳව ඒවා ඉස්සන්කොටු ඉදිකිරීමට කටයුතු කිරීම පිළිබඳව තමයි මේ නැවත මතුවලා එන්නේ. තරාතිරම නොබලා දඬුවම් දෙනවා. ඇමති සීබී රත්නායක කියයි කියලා සඳහන් වෙනවා. එහෙම සඳහන් වෙලා තියෙද්දි කමිටු වාර්තාව මේ පිළිබඳ මූලික වාර්තාව ඉදිරිපත් වුණා. පාර්ලිමේන්තුව තුලදී එය රැගෙන එමින් තමයි සීබී රත්නායක ඇමතිතුමා මේ පිළිබඳ අදහස් දැක්වීම සිදු කළේ. ඩෝසර් වෙද්දී පොලිසිය වනජීවිය නිදියන් ඉඳලා කියලා තමයි කමිටු වාර්තාවේ සඳහන් වෙනවා කියලා අරුණ පුවත්පත සඳහන් කරන්නේ. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ දකිනවා රැම්ස තෙත්බිම් ඩෝසර් කලේ හිටපු ප්‍රාදේශීය සභාපති ජගත් සමන්තගේ ඉල්ලීමට ඩෝසර් යන්ත්‍රයේ හිමිකරු කියයි කියලා වාර්තා වෙනවා. එහෙමත් තියෙද්දි අපි මව්බිම පුවත්පතේ අද ලංකාදීපයට අවධානය දෙද්දී එහි සඳහන් වෙනවා ආන විලුන්දාව සුද්ධ කළේ ඇමතිවරයෙකුගේ සොයුරෙක් පංචපුද්ගල වාර්තාවෙන් කියයි කියලා. මේ සොයුරා කවුද කියන එක ඔහුගේ නම සහිතව සඳහන් වෙද්දී ඒ ඇමති සොයුරා කවුද කියන එක ඉබේම හෙළිදරව් වෙන කාරණාවක්. ඇමති ජගත් ඇමති සනත් නිශාන්ත පිළිබඳව තමයි අවධානය යොමු වෙන්නේ මෙහිදී. ඔහුගේ සහෝදරයෙක් තමයි මේට සම්බන්ධ කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. වාර්තාවලින් පවා කමිටු වාර්තාවලින් පවා කියවෙන්නේ. සීබී රත්නායක අමාත්‍යවරයා නම් කියනවා තරාතිරම නොබලා මේ අය පිළිබඳව කටයුතු කරනවා කියලා. ඒ කෙරෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අප අවධානයෙන් කියන එකත් සඳහන් කරන්නට ඕනේ. ඒ අතරේ අරුණ පුවත්පත ගෙනෙන මෙන්න මේ වාර්තාවට අපි අවධානය දෙමු. උලමා සංවිධානය ඥානසාර හිමිගේ සාක්ෂිය හොරෙන් පටිගත කරයි. ජමයතුල්ලා උලමා සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙකු විසින් මේ ඊයේ මේ පිළිබඳ කොමිසමට විත් ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රකාශය ලබා දෙද්දී එය පටිගත කළ බවට චෝදනාවක් එල්ල වුණා. ඉන්පසු පොලිස් කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ කළා. එහිදී ඔහුට පිළිගන්න සිදු වෙනවා ඔහු මේ පිළිබඳ පටිගත කිරීමක යෙදුණා කියලා. එපමණක් නෙවෙයි මේ කොමිසමට එනකොට ජංගම දුරකථන රැගෙන එන්නට බෑ. ජංගම දුරකථන තබා එන්නට උනේ. හැබැයි කොහොමද එමනම් පටිගත කළේ කියලා හොයනකොට නීතිඥවරයෙක් මේ සඳහා සහයෝගය ලබා දුන්න බවක් තමයි කියවිලා තියෙන්නේ. නීතිඥවරයා අදාළ නීතිඥවරයා මාර්ගයෙන් ජංගම දුරකථනයක් රැගෙන ඇවිල්ලා කොමිසමට එහිදී මේ පටිගත කිරීම සිදු බවයි කියවෙන නිසා මේ කොමිසමේ සභාපති විනිසුරුතුමන් විසින් දැඩි ලෙස ඒ සම්බන්ධව දෝෂ දර්ශනයට ලක්කොට තිබෙනවා සහ ඒ පිළිබඳව අවවාදකට තිබෙනවා මේ නීතිඥවරු සහ මේ ආශ්‍රිත කණ්ඩායමට ඒ කළ කටයුත්ත පිළිබඳව. එලෙස අද පුවත්පත්වල ඒ පිළිබඳවත් වාර්තාවක් පළ වෙනවා. එමනම් අපි විරාමයක් කරා මේ සමග ගමන් කරමු. තවත් යම් යම් පුවත් වාර්තා තිබෙනවා අපට උපුටා ගන්නට. අවසාන වශයෙන් මෙන්න මේ පුවතත් උපුටාගෙනම ඉදිරියට යමු. මොකද මේකත් රටේ ජනතාවගේ පැත්තෙන් වැදගත් වෙන කාරණාවක් නිසා මව්බිමයි වාර්තා කරන්නේ. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් 70ක උග්‍රහිගයක් තැලසීමියා රෝගීන් මාරාන්තික අනතුරක දරු ප්‍රසූතියේදී දෙන එන්නත ඇත්තෙම නැහැ. ශල්‍ය කර්ම ප්‍රතිචේවක එන්නතකුත් ඉවරයි. ප්‍රධාන පෙළේ ගැටලුවක් ප්‍රබල කාරණාවක් අද මව්බිමේ තමයි අපිට මේ දකින්නටත් ලැබෙන්නේ. ඇතම් පුවත්පත්වලින් හමුවන්නේත් නැහැ මේ පිළිබඳව. කෙසේ වෙතත් රජයේ රෝහල්වල මේ ආකාරයෙන් අත්‍යවශ්‍ය බෙහෙත් 70ක පමණ දැඩි හිඟයක් පවතිනවා නම් ඉක්මනින්ම අවධානය යොමු යුතු කාරණාවක් නිසා අපි එයත් මග නොහැර ඉක්මනින් ඉදිරිපත් කරන්නට කටයුතු කරා. මේ තිබෙන කාල වේලාවත් එක්ක ආණ්ඩුවේ ස්පිරිතාලෙට ඇවිල්ලා බෙහෙත් ටික අරගෙන ඉන්නේ පෞද්ගලික තැන්වලට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න තරම් මුදල් හදල් තියෙන අය නෙමෙයි. විශේෂයෙන් අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බොහෝ වෙලාවට තමන්ගේ බෙහෙත් ටික ගන්න මේ රජයේ රෝහල් වලින්. ඒ වගේම මේ දරු ප්‍රසූතියේදී දෙන එන්නතත් නැහැ කියලා සඳහන් වෙනවා. මේවා බරපතල කාරණා. ඒ නිසා අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු නිසා අපි මේ උපුටා ගැනීම කළා. අපි විරාමයට යනවා. විරාමයෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මැතිතුමන් එක්ක පිළිසඳරේ දින බලාපොරොත්තුවෙන් යලි ඔබ හමු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.